समन्ता चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मन् मुनिराजस्य सुनन्तु संघमुक्तं धम्मश्रवण कालो अयं बधन्ता धम्मश्रवण कालो अयं बधन्ता धम्मश्रवण कालो अयं बधन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्दस्ස මෙම ධර්ම දේශනාවේ දායකත්වයේ දරනු ලබන්නේ මීට වසර 23කට පෙර පරලෝ සැපත් පී ලයනල් අල්විස් මහතාගේ භාර්යාව සහ දරුවන් විසින් පී ලයනල් අල්විස් මහතාගේ භාර්යාව සහ දරුවන් විසින් දායකත්වයේ දරනවා. ඒගොල්ලෝ මතක් කරලා තියෙනවා ජීවිතයේ අනියත භාවය පිළිබඳව චතුරාර්ය සත්‍ය පිළිබඳවත් අනුශාසනාවක් කරන්න කියලා. ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත කාරුණික පින්වත්නි, මේ ජීවිතය පින්වත්නි බොහෝම දුකටපත් වී යන එකක්. මේක මේ ජීවිතය පිළිබඳ මේකේ අනිත්‍ය ස්වභාවය පිළිබඳ සමහරලාට ඔබට හොඳට මේක තේරෙනවා ඇති. ඔබට අර ගලපල නුවණින් විමස ගන්න තේරෙන්නේ නැති එක තමයි ඇත්තේ. මේ ජීවිතේ කියන්නේම පින්වත්නි අපිට දුකක් ගෙන දෙන දෙයක්. ඒ වගේම අපි හිතන පතන දේවල් සම්මතය තුලත් මේකට අපිට ලැබීම් අහිමිවීම සිදු වෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්නට පෙරත් පින්වත්නි ඔය අරක කියන තාපසයා එයාගේ ගෝලයන්ට හරි ලස්සන විස්තර ටිකක් කරනවා. බ්‍රාහ්මණ වරුනි, මේ ජීවිතය අල්පයි, මේ ජීවිතය ස්වල්පයි, මේ ජීවිතය පරිත්තයි, මේ ජීවිතය ලඝුයි, මේ ජීවිතය බොහෝ දුක් සහිතයි, මේ ජීවිතය බොහෝ උපායස් සහිතයි. උපදින කිසිම කෙනෙක් නොමැරෙන කෙනෙක් නැහැ. ඒ නිසා මේ කුසල් දහම් වහ කුසල් දහම් කරගත යුතුයි කියලා. ඔන්න බලන්නකෝ. එතකොට අබුද්ධෝත්පාද කාලයක හිටපු ඒ ශාස්ත්‍රූවරයෙක් තාපසෙක් ඒගොල්ලෝ කොච්චරද මේ ජීවිතය ගැන කතා කරනවද කියලා. ඒගොල්ලෝ කියන්නේ බ්‍රාහ්මණ, එයාගේ ගෝල පිරිසට මේ කියන්නේ බ්‍රාහ්මණ වරුනි, මේ ජීවිතය අල්පයි, ස්වල්පයි, පරිත්තයි, ලඝුයි, බොහෝ දුක් සහිතයි, බොහෝ උපායාස සහිතයි, නුවණින් දත යුතුයි. උපදින කිසි කෙනෙක් නොමැරෙන කෙනෙක් නැහැ. ඒ නිසා වහ කුසල් දහම් කරන්න කියලා. බලන්නකෝ. එතකොට එහෙම කියලා එයා කියනවා මේක රාත්‍රිය ගෙවෙනවා, දහවල ගෙවෙනවා, ජීවිත ගෙවෙනවා, ආයුෂ ගෙවෙනවා, මරණයට ලම් වෙනවා කියලා. බලන්නකෝ දැන් දහවල ගෙවුණ කියන්නේ මරණයට ලම් වෙනවා.
රාත්‍රිය ගෙවුණ කියන්නේ මරණයට ලම් වෙනවා. ඒ තරම් ඒ කාලේ හිටපු ඒ තාපසවරු මේ සසර ගැන බයක් තිබුණා, ජීවිතය ගැන බයක් තිබුණා, අනිත්‍යභාවයක් දැක්කා, දුකක් තිබුණා. හැබැයි ප්‍රශ්නේ මේකෙන් ගැලවෙන මාර්ගයක් එයාලා දන්නේ නැහැ. එයාලා අහලා නැහැ. දැන් පින්වත්නි, දැන් මෙහෙම මේ අරක කියන තාපසයේ කියන කාලේ මිනිස්සුන්ගේ ආයුෂ පින්වත්නි අවුරුදු 60000යි. බලන්නකො 60000ක ආයුෂක් තියෙන කාලේ තමයි මේ අරක තාපසය කියන්නේ තමන්ගේ ගෝල පිරිසට බ්‍රාහ්මණවරුනි මේ ජීවිතය අල්පයි, ස්වල්පයි, පරිත්තයි, ලඝුයි, බොහෝ දුක් සහිතයි, බොහෝ උපායාස සහිතයි, නුවණින් දත යුතුයි, උපදින කිසිම කෙනෙක් නොමරන කෙනෙක් නෑ, වහ වහ කුසල් දහම් කරන්න කියලා. අවුරුදු 60000ක් ආයුෂ තියෙද්දි එතෙන්දි බලන්නකො ස්වභාවය අවුරුදු 60000ක්. එතකොට මේ 60000 ආයුෂ තියෙන කාලයේ ලෙඩ රෝග තිබුණා කියලා කියන්නේ කුසගින්න, පිපාසය, මල මුත්‍ර පහ කිරීම, සීතල උෂ්ණ, දරු ප්‍රසූතිය කියන ඔය රෝගී තත්ත්වයන් විතරලු. අනිත් රෝග තිබුණෙත් නැතිලු ඒ කාලේ. එතකොට බලන්න දැන් ඕවා හේතු කොට තමයි මරණයටපත් වෙන්නේ. දැන් කොච්චර මැරිලා වැටෙන රෝගයන් දැන් තියෙනවද? කොයි වෙලාවේ නහර පුපුරලා මොන හරි දෙයක් කළා මැරෙයිද කියලා කොපමණ ජීවිතයේ අනියත ස්වභාවයේ අපේ දෙනෙත් ඉතිරි පිටම අපිට දකින්න ලැබෙනවද? එතකොට මේක මේ අපි එදායේ අරක තාපසය කියපු විදිහටවත් මේ ජීවිතය බොහෝ දුක් සහිතයි, උපායාස සහිතයි, පරිත්තයි, ලඝුයි කියන එකට අපිට හිතන්නවත් බෑ. මේ 60000ක ආයුෂ තියෙද්දි යාලා කියද්දි මේ අවුරුදු 80ක විතර ආයුෂ තියෙන අපිට හිතන්නවත් බෑනේ පින්වත්නි. පුදුම වැඩේනේ. එතෙන්දී අපිට දැන් ආයුෂ උපරිම ඕනනම් 80ක් ඉඳී. උපරිම 80ක් ඉඳී. ඒ ඉන්නත් අපහසුයි. එතකොට එදා 60000ක තියෙද්දි ඔහොම කියනවා නම් අද වගේ දවසක අරක තාපසෙල්ල හිටියොත් අවුරුදු 80ක් කිව්වොත් අවුරුදු 60000ක් තියෙද්දිත් කියනවා නම් බොහෝ දුක් සහිතයි, උපායාස සහිතයි, නුවණින් දත යුතුයි, වහවහ කුසල් දහම් කර යුතුයි, උපදින කිසිම කෙනෙක් නොමරන කෙනෙක් නැහැ කියලා ඉක්මන් කර මේක කරන්න කියනවා අවුරුදු 60000ක් ආවස තියෙද්දි. දැන් පින්වත්නි අවුරුදු 80ක් ආවස තියෙන වෙලාවක උනොත් මොකද කියන්නේ? කිසිම දෙයක් කරන්න එපා කියලා ලෞතුරා බුදුරජාණන් වහන්සේ හිසගිනි ගත්ත කෙනා ගින්න නිවන් උත්සාහ දරන වගේ මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ පිණිස කටයුතු කරන්න කියලා අනුදැන වදාළ වගේ අන්නේ වගේ වේගවත් ශනික උදාහරණයක් පවත්වයි. ඇයි ඒ තරම්ම කාලය අඩුයි. ඒ අරක තාපසය එහෙම කියලා කියන්නේ දහවල ගෙවෙනවා බ්‍රාහ්මණවරුනි, රාත්‍රියේ ගෙවෙනවා, ආයුෂ ගෙවෙන්නේ, මරණයට ලම් වෙන්නේ මේ 60000ක් තියෙද්දි. දැන් එතකොට එහෙම කියලා යාලා කියනවා බ්‍රාහ්මණවරුනි, දිව අග රැඳි කෙලපිඬ ශක්තිමත් පුරුෂයෙක් විසි කරන්නේ යම් වේගයෙන්ද ඒසා වේගයෙන්ම දහවල ගෙවෙනවා, රාත්‍රියේ ගෙවෙනවා, ආයුෂ ගෙවෙනවා, මරණයට ලම් වෙනවා. දියේ ඇඳි ඉරක් වහා නොපෙනී යන්නේ යම්සේද ඒසා වේගයෙන් දහවල ගෙවෙනවා, රාත්‍රියේ ගෙවෙනවා, මරණයට ලම් වෙනවා. බය විය යුතු කාරණයක්. මේ ජීවිතය අල්පයි, ස්වල්පයි, පරිත්තයි, ලඝුයි, බොහෝ දුක් සහිතයි, උපායාස සහිතයි, නුවණින් දත යුතුයි, උපදින කිසි කෙනෙක් නොමරන කෙනෙක් නැහැ. ඒ නිසා වහ කුසල් දහම් කරන්න කියනවා. දියේ ඇඳි ඉරක් නොපෙනී යන්නාසේ දහවල ගෙවෙනවා, රාත්‍රියේ ගෙවෙනවා, මරණයට ලම් වෙනවලු. එතකොට පින්නත් මේ අවුරුදු 80000ක් තියෙද්දි දෙයනේ දැන් අපිට ටාගට් එකක් තියෙනවා පැහැදිලිව. දැන් අපිට අවුරුදු 50ක් වෙනවා නම් 80ක් අපි ඉන්නවා කියලා ටාගට් කරගන්නකෝ. තව එතෙන්දී අවුරුදු 30යිනේ.
එතකොට බලන්න කොච්චර ස්වභාවයක්ද කියලා තියෙන්නේ. ඉතින් එහෙම තිබිලත් මේක අපිට තේරෙන්නේ නැහැ නෙවෙයි. පුදුම වැඩේ කියන්නේ පින්නේ ඇත්තටම මේකනේ. ඉතින් අරක තාපසය කියනවා බ්‍රාහ්මණ වරුනි කඳු මුදුනෙන් ඇදහැලෙන ජල ධාරාව වේගයෙන් පහළට ඇදගෙන වැටෙන්නේ යම්සේද ඒසා වේගයෙන්ම ආවුසග වෙනවා කියනවා. දහවල කියනවා රාත්‍රියේ කියනවා මරණයට ලම් වෙනවා. ඒ නිසා වහවහ කුසල් දහම් කරන්න කියනවා. බ්‍රාහ්මණ වරුනි තන අග රැඳි පිනිබිඳ හිරු උදාවත්ම නොපෙනී යන්නේ වාස්ප වී යන්නේ යම්සේද. දැන් තනකොළ මේ එකක් අග තියෙන පිනිබින්දුව උදෑසන හිරු උදාවත්ම මොකක්ද වෙන්නේ ඒක නොපෙනී යනවා. ඒ පිනිබින්දුව නැති වෙනවා. ඇයි හිරු උදාවත්ම ඒක ටික ඩිංග වාස්පෙලා ඉවර වෙලා යනවා. හැබැයි ඒ වගේ එයා කියනවා මේ තන අග රැඳි පිනිබිඳ හිරු උදාවත්ම නොපෙනී යන්නේ යම්සේද බ්‍රාහ්මණ වරුනි ඒසා වේගෙන්ම උදෑසන දහවල ගෙවෙනවා රාත්‍රියේ ගෙවෙනවා මරණයට ලම් වෙනවා. වහ කුසල් දහම් කරන්න කියලා කියනවා. එතකොට ඒ කියන්නේ බලන්නකෝ ඒ කියලා කියන්නේ එහෙනම් තනාග රැඳි පිනිබිඳ වහ හිරුදාත්ම නොපෙනී යන්නේ යම්සේද. ඒ කියන්නේ ජලය ටික වාස්පෙලා යනවා කියන්නේ. දැන් පින්නදින දැන් ගත්තොත් දැන් අපිට අද උදා වුණා කියන්නකෝ. දැන් අපේ අද උදේ වරුව වාස්ප වෙලා ගියා. දැන් හවස් වරුවත් මේ වාස්ප වෙමින් යනවා. කිසි කෙනෙකුට නවත්තන්න බෑ. හවස් වරුවත් වාස්ප වෙමින් යනවා. ඊට පස්සේ රාත්‍රියේ ළඟා වුණාට පස්සේ දවසක් වාස්ප වුණා අපිට. දැන් නොපෙනී යන ගතියනේ දවසක් වාස්ප වුණා. දැන් ඔබට වයස අවුරුදු 60ක් විතර වෙනවනම් ඔබ ගොඩාක් දැන් වාස්ප වෙලා ගිහිල්ලා. වාස්ප වෙලා ගිහිල්ලා ඉතුරු ඩිංගිත තමයි තියෙන්නේ අර පැත්තට මේ පැත්තට පැද්දි ඉතුරු ඩිංගිත තියෙන්නේ. ඒ ඩිංගත් ඊට පස්සේ ටක් ගාලා වාස්ප වෙලා යනවා. පින්වත්නි එහෙනම් මතක තියාගන්න ඒ සාවේගයෙන් අර මරණ ස්ථානයට ගෙන යන ගවදෙන වදක ස්ථානයට ගෙන යන ගවදෙන ඉන්නේ. මරණ තැනට ගෙනියන ගවදෙන ඔසවන පියවරක් පාසා බ්‍රාහ්මණ වරුනි ඒ මරණස්ථානයට ලන්වන්නාසේ. බලන්නද මරන්න ගෙනියන ගවදෙනෙක් ඉන්නව නම් ඒ ගවදෙන ඔසවන පියවරක් පාසාම ලම් වෙන්නේ කොහට? මරණයට. ඒ ඔසවන පියවරක් පාසා මරණයට ලන්වන්නාසේ කියන මරණ ස්ථානයට ලන්වන්නාසේ. හැබැයි දැන් අපි දන්නවා දැන් මරන්න ගෙනියන ගවදෙනෙක් ඉන්නව නම් ඒ ගවදෙන ඔසවන පියවරක් පාසා ඒ ගවදෙන මරණ ස්ථානයට තමයි දැන් මේ ලං වෙන්නේ. හැබැයි ඒ ගවදෙන ඔක දන්නවද? නෑ. ගවදෙන්ට ඒක තේරෙන්නේ නැති නිසා. ගවදෙනට ඒක තේරෙන්නේ නැති නිසා ගවදෙන්ට ඒක දන්නේ නැහැ. හරි සතුටින් වටපිට බලා යනවා. දැන් ඉස්සරහට අඩිතිතිය යනවා. මේ යන්නේ තමන් මැරෙන ස්ථානේ තමයි මේ එන්නේ ළඟා වෙන්නේ. දැන් ඕගොල්ලොන්ට තේරෙනවද දහවල ගෙවෙනවා රාත්‍රියේ ගෙවෙනවා දවස ගෙවෙනවා මේ මරණයට ලම් වෙනවා කියලා දැන් තේරෙනවද? මැරෙන ස්ථානෙට තමයි මේ ළඟා වෙන්නේ කියලා තේරෙනවද? දැන් බලන්නකෝ මේ 2021 දැන් ඉවර වෙගෙන ගියා. දින 365ක් ඉවර වුණා. තව පොඩි දවස් කීපයක් විතරමයි තියෙන්නේ. එතකොට දැන් අපි දන්නේම නැතුව මරණ ස්ථානයට ලම් වෙලා ඇවිල්ලා දින 365කින් දැන් මරණ ස්ථානයට මේ අවුරුද්ද ඇතුළත ලං වුණා. දැන් අපි දන්නේ ඒ ලං වුණා කියලා කියන්නේ අපේ මරණයට ලං වුණා කියලා අපි දන්නවද? නෑ. අපේ බලාපොරොත්තු ඉටු කරගන්න තියෙන ඒකට ලං වුණා කියලා. ඇයි අපි ඊට උඩින් ලොකු බලාපොරොත්තු ටිකක් තියාගෙන තියෙනවා. ඒ නිසා අපි හිතන්නේ මේ දවස ගෙවෙනකොට වයස ගෙවෙනකොට අපිට උසස් වීමක් තියෙනවා නම් දරුවන්ගේ විභාග පාස් වීමක් තියෙනවා නම් දරුවන්ගේ මොනවා හරි විශේෂ උත්සවයක් තියෙනවා අන්න ඒවට දින ළඟා වෙනකොට අපි හිතන්නේ මොකද්ද? ඒකට දවස ලම් වෙනවා. ඒකට දවස ලම් වෙනකොට අපි සතුටු වෙනවා. හැබැයි දන්නේ දැන් යටින් ගෙවිලා යන්නේ ඇදගෙන යන වේගෙන් කොතෙන්ද මේ මරණ ස්ථානයට තමයි ලම් වෙන්නේ. මරණ තැනට තමයි ලම් වෙන්නේ.
අනේ ඒක අපිට තේරෙන්නේ නැහැ නෙවෙයි. ඒක අපිට තේරෙන්නේ නැති නිසා පින්නන්නේ මේ 80ක් පමණ ස්වල්ප ආවුසකට ආපු අපි අනේ මේ ඉතින් දහවල ගෙවෙනවා රාත්‍රියේ ගෙවෙනවා කියන්නේ මේ පැත්ත බලලා අර පැත්ත බලනකොට දවස ගෙවෙන්න ආසේ වගේ ගෙවෙනවා මේක. ඒ ගෙවෙද්දිත් අපි කරන්නේ මොකද්ද? උත්සව පවත්වනවා, සතුටු සාමිචි දේවල් පවත්වනවා, අන් අය කැන කොටා ගන්නවා, දොස්පරොස් කියා ගන්නවා, අනිත් අයට ආදරය කරනවා මේ දවස් කීපයට, අනිත් අයට වෛර කරනවා මේ දවස් කීපයට. අනේ මේ පොඩි දවසයි කරන් තියෙන මේ පොඩි දවසයි. එතකොට එහෙනම් දැන් දකින්න පින්වත්නි ඒ අරක කියන තාපසය මිත්‍යා දෘෂ්ටික තාපසය සම්‍යක් දෘෂ්ටි කෙනෙක් නෙමෙයිනේ. එතකොට ඒ මිත්‍යා දෘෂ්ටික එයා ලෞකික සම්මාදිට්ඨිකයෙක් වෙන්න පුළුවන්. එයා ලෞකික සම්මාදිට්ඨිකයි. හැබැයි ඒ තාපසයත් තම ගෝලයන්ට කියනවා මෙන්න ජීවිතයේ ස්වභාවය. මේක බොහෝම අල්පයි, ස්වල්පයි, පරිත්තයි, ලඝුයි, බොහෝ දුක් සහිතයි, බොහෝ උපායාස සහිතයි, නුවණින් දත යුතුයි, උපදින කිසිම කෙනෙක් නොමරන කෙනෙක් නැහැ කියලා. එතකොට බලන්න උපදින කවුරුවත් නොමරන කෙනෙක් ඒ සදාකල් ජීවත් වෙන කෙනෙක් නැහැ කියලා කියනවා. වහ කුසල් දහම් කරන්න කියනවා. දැන් ඇත්තට පින්නන්නේ දැන් මේ අඩුවාවුසකට අඩු ස්වල්පාවුසකට ආපු අපිටවත් අනේ එහෙම එකක් හිතනවද බලන්නකෝ. පුදුම වැඩේනේ වෙන පුදුම වැඩේනේ. ඒක පුදුම වැඩක් වෙනන්න සාමාන්‍ය වැඩක් නෙවෙයි පුදුම වැඩක්. ඇයි අපිට එහෙම හිතෙන්නේ නැහැ. අපිට දැන් අවුරුදු 70 දැන් 70 වෙන අය ඉන්නවා කියන්නේ දැන් පෙන්ෂන් උත් ගිහිල්ලා 70 75 වෙන තව අවුරුදු 5යි හමාරයි ඉතුරු ඩිංග වාස්ප වෙනවා ඉක්මනින්ම ඩොග් ගාලා වාස්ප වෙන්න පුළුවන්. දැන් තනාගේ රැඳි පිනිබින්ද දැන් භාගයකට වඩා 4න් 3ක් වාස්ප වෙලා. ඉතුරු ඩිංග වාස්ප වෙන්න ඕන මෙන්න. හැබැයි ඒ අයටවත් හිතෙනවද අයියෝ දැන් මම මරණයට ලම් වෙන්න තව වැඩි කලක් නැහැ. ඒ නිසා මං සම්මත විදිහට මැරුණොත් හදිසි අනතුරක් නොවි අයියෝ මට තව වැඩි ආවුසක් නැහැ. එහෙනම් මං දැන් පින්දහම් කුසල් දහම් කරන්නම නැඹුරු වෙන්න ඕන කියලා හිත පහළ වෙනවද? නෑ පින්වත්නි ඒගොල්ලොන්ට හිතෙන්නේ තව පුළුවන් හම්බ කරන්න ඕන. තව පුළුවන් හම්බ කරන්න ඕන. තව එන කොටා ගන්න ඕන. තව දුස්පරොස් කියන්න ඕන. තව ඇදකුද හොයන්න ඕන. කර මේ අකුසල රැස් කරගෙන අර මහා අකුසල් පොදිය උපාදාන කොටගෙන තමයි යන්න වෙන්නේ මේ හුස්ම ටික අතාරින්න වෙන්නේ. එහෙනම් බලන්න අබුද්ධෝත්පාද කාලයේ හිටපු එවැනි තාපසවරුත් මේසා විදිහට හිතන්න හිත ශක්තිමත් වෙලා තිබුණ නම් පින්වත්නි. දැන් ඇයි මේ අඩු ආවුසක් ආපු ඕගොල්ලොන්ට මෙහෙම හිතන්න බැරි? නේ ඇත්තට එහෙම හිතෙන්නේ නැත්තේ මොකද කියලා දැන් ඕගොල්ලොම හිතනෝනේ ඇයි අපිට එහෙම හිතෙන්නේ නැත්තේ කියලා. ඕගොල්ලොන්ට හිතෙන්නේ මොකද කොපමණ වයසට ගියත් මොනවා හරි එක දේවල්ම තමයි අල්ලගෙන ඉන්නේ. එහෙනම් දකින්න මේ ජීවිතය කියලා කියන්නේ පින්වත්නි මේ ජීවිතය කියන්නේ කොයි වෙලාවෙ අහිමි වෙයිද දන්නේ නෑ. මම අර එක දවසකුත් ඔබට කිව්වේ මේක පුදුමේ තමයි පින්වත්නි. මොකද්ද මෙච්චර දවසක් ජීවත් වෙච්ච එක. මෙච්චර දවස් දැන් ওই උපාසකම්මලට අවුරුදු 70ක් වෙනවා නම් දැන් මේ උපාසකමට 60ක් වෙනවා නම් දැන් මේගොල්ලොන්ට අවුරුදු 40ක් විතර වෙනවා නම් දෙයියනේ පුදුම වැඩේ කියන්නේ අවුරුදු 70ක් යනකම් මැරුණේ නැහැ කිව්වේ. ඒක විය හැකි දෙයක්ද නොවිය හැකි දෙයක්ද? ඒක නොවිය හැකි. ඒ කියන්නේ මැරෙන්නම ඕන. ඇයි මැරෙන්නම තමයි තියෙන්නේ හැම දෙයකින්ම පින්වත්නි ඩෙන්ගු මදුරුවගේ පටන් කොරෝනාවේ පටන් හැම එකෙන් පටන්ම තියෙන්නේ මොකද්ද? මරණයම තමයි අපිට උරුම වෙන්නේ. මරණයටමයි උරුමකම තියෙන්නේ. හැබැයි ඒත් අපි තවම මැරුන්නේ නැහනේ. එතකොට ඒත් අපි තවම මැරුණේ නැත්නම් දැන් අපි කරන්න ඕන මොකද්ද? අපි දැන් මේ ලැබිච්ච අවස්ථාවේ ඉක්මනින්ම වහවහා පින්වත්නි මේ කුසල් දහම් වල නිරත වෙන්න ඕන. කුසල් දහම් වල නිරත වෙන්න ඕන.
හැබැයි ඒ කුසල් දහම් වල නිරත වෙන්න ආවට පිනන්නේ මේ කාලේ හැටිද මම දන්නෙත් නෑ. වෙන මොකක් හරි ස්වභාවයක්ද මම දන්නේ නෑ. එහෙම කියලා හිතාගෙන ආවත් දැන් අපි හිතමු අයියෝ දැන් මේ ලැබිච්ච අවස්ථාවේ මොනම හරි ප්‍රයෝජනයක් ගන්න ඕන කියලා හිතාගෙන ආව කියලා හිතන්නකෝ. දැන් පෙහෙවස් සමාදම් වෙන්න. අනේ ඒ ආවත් ඒ ආපු උදවියත් මොකද කරන්නේ? ඒ ආපු උදවියත් බලන්නේ අනිත් අයත් එක්ක මොකක් හරි කටයුත්තක්, ගනුදෙනුවක්, සාකච්ඡාවක්, ගැටීමක්, අනුන්ගේ දේවල් හොයා ඉන්න එකක්. ඒ මොන හරි දෙයක් කරලා එවැනි දෙයක් කරලා ආන්න ඒගොල්ලෝ මේ අර හිත තුල ගැටීම් සකස් කරගන්න ඒවටම තමයි සකස් වෙන්නේ පින්නන්නේ. මේ ජීවිතේ කොයි වෙලාවෙ කොහොම අපිට යන්න වෙයිද කියලා හිතෙන්නේ නැහැ පින්නන්නේ. දැන් අපි ඔය දැන් අපේ මෙහි ආරාමේ දවසක් ඔය 15ක පොය දවසකදී යම් මට්ටමක තරුණ පහේ කියන්නේ තල තුනා කියන්නේ වැඩි වයසක් තියෙන කෙනෙක් නෙමෙයි හිටී ගමන් මේ කලන්තේ වගේ එහෙම කියලා කිව්වා. ඊට පස්සේ බැලුවහම මේ heart attack එක. ඉස්පිතාලෙ ගිහින් මේ කරා heart attack ඊට පස්සේ ඉතින් මැරුණා. ඉතින් බලන්නකෝ දැන් එයාලා මේ ආරාමෙටත් ආවා. දැන් පෙහෙවසුත් සමාදම් වෙලා ඉන්නවා. හැබැයි ඒ මෙන්න දැන් ඇවිල්ලා මරණය ළඟා වෙනවා. අපි කොහොමද දන්නේ? ඒසයි එතෙන්දී අපි හිතන්න ඕන පිනවදී බුදුරජාන් වහන්සේ දේශනා කරන මේ ඇතුළට ගත්ත හුස්ම පිට කරන්න කලින් මිය යන්න පුළුවන්. ඇතුළට ගත්ත හුස්ම පිට කරන්න කලින් මිය යන්න පුළුවන්. බලන්නකෝ ස්වභාවය. නමපු අත දිග හරින්න කලින් මිය පරලෝ යන්න පුළුවන්. ඒසා වේගයකින්ම අපි ළඟා වෙන්නේ කොහාටද? මරණයට. එහෙනම් දැන් අපි ඒ වෙලාවේ පින්වන්නේ අපි හරි ශක්තිමත්ව නම් අපි දැන් එකතු කරගත යුතු වෙන්නේ මොකද්ද? කුසල් දහම්මයි. ඇයි හේතුව දැන් අපි දැන් වේගෙන් මරණය දක්වා අරගෙන යනවා. දැන් මේක ඒ මරණය දක්වා වේගෙන් යන එක පින්වත්නි කිසිම කෙනෙකුට වළක්වන්න පුළුවන්ද? කිසිම කෙනෙකුට වළක්වන්න අනේ කිසිම කෙනෙකුට වළක්වන්න බෑ. මරණය කාටත් උරුමයි. කිසි කෙනෙකුට වළක්වන්න බෑ. එතකොට ඒ නිසා මේක වළක්වන්න බැරි නම් අපි දැන් ප්‍රත්‍යක්ෂ විදියට දකිනවා නම් අපිට මේක දාලා යන්න වෙනවා. හැබැයි අපි හිතන් ඉන්න වෙලාවෙදි දාලා යන්න වෙන්නේ නැහැ. දැන් ඕගොල්ලෝගේ හිතේ තියෙන කොහමද? අවුරුදු 80ක් විතර උනම් පස්සේ නම් මැරෙයි කියලා. 80 වුණොත් දැන් 80 වෙලත් මැරුණ නැතුනොත් මොකද හිතන්නේ? තව 5-6ක් ඉන්න පුළුවන් කියලා හිතෙන්නේ. එතකොට ඒ හිතාගෙන ඒගොල්ලෝ වෙන වැඩ කරනවා. පින දැන් අහම්බෙන් හරි මොන හරි හේතුවක් මත මේ කය බිඳුනොත් දැන් ඔබ හිතන්නකෝ දැන් මේ ඉන්න කෙනෙක් මේ දැන් මැරුණා කියලා හිතන්නකෝ. දැන් ඔබට මොනවද හිතෙන්නේ කියලා බලන්නකෝ. දැන් ඔබේ හිතයිසී ඥාති කෙනෙක් කවුරු හරි ළඟ හිතයිසී ඥාති කෙනෙක් එක පාට මැරුණා කියලා හිතන්නකෝ. මැරුණාන් පස්සේ දැන් ඔබට මොනවද හිතෙන්නේ කියලා ඔබේ හිත දෙස ඔබ බලන්නකෝ. ඔබේ හිත දෙස ඔබ බලනකොට ඔබට හිතේ අයියෝ මෙයාට තව කොච්චර කාලයක් තිබුණද ජීවත් වෙන්න, තව රැකියාව ගන්න තිබුණා, විවාහ වෙන්න තිබුණා, දූ දරුවෝ ටික හදා ගන්න තිබ්බා. අයියෝ මේ මොකක්වත් නැතුව මැරුණා කියලා හිතනවා ලාමක මානසිකත්වයන් තියන අය. එහෙම නැතුව ඩිංගක් හිතන්න පුළුවන් විචක්ෂණ ඥානයක් තියෙන කෙනෙක් ඉන්නවා නම් එයා නුවණින් කල්පනා කරනවා අයියෝ මෙයා මෙහි මනුස්ස ලෝකෙට ආවා. මහා වාසනාවන්ත තැනකට ආවා. දැන් එතෙන්දී අනේ එයා මොනවද රැස් කරගත්තේ? අනේ එයා මොනවද එකතු කරගත්තේ? අඩුම තරමේ පින්දහම්වත් එකතු කරගත්තද? පින්දහමක්වත් එකතු කරලා සීලයකවත් පිහිටියද? දානයක්වත් දුන්නද? ඒ මොකක්වත් එයාට කරගන්න සිත්සේ කරගන්න අවස්ථාව ලැබුණේ නිකම්ම මැරිලා ගියා. ඒ කියන්නේ නම් දැන් එතකොට එයාට පේන හොඳට අර චිත්‍රපටියක් පේන වගේ නුවණින් විමසන්න පුළුවන් කෙනාට තේරෙනවා අනේ මෙයා පෙර සසරේ කොපමණ පින්දහම් කරලද මේ මනුස්ස භවය ලබන්න ඇත්තේ. එතකොට ඒ ලබලා මෙතෙන්ට ආවට පස්සේ පින්වත්නි මෙතෙන්දිත් අපි දෙයක් කරගන්න එපයි. මෙතෙන්දි දැන් නිවන් දකින මාවත වෙන එකක්.
මේ දැන් පිනක් රැස් කරගෙන යන එක වෙන එකක්. දැන් ඒකෙදි මෙතෙන්දිත් ඔයගොල්ලෝ පිනක් හරි රැස් කරගන්න එපා පින්නවන්නේ. දැන් එහෙමවත් දැන් බලන්න ඔබේ ගෙවල් වල ඉන්න අය මැරිච්ච අය, ඔබේ ගෙවල් වල ඉන්න මැරෙන්න ඉන්න අය, තාම නොමැරිච්ච අය ඉන්නනේ. ඒ අය දිහා බලන්නකෝ දැන් ඒගොල්ලෝ මොනවද කරන්නේ කියලා. ඒගොල්ලෝ වහ කුසල් දහම් කරනවද බලන්නකෝ. පසළොස්වක පොයටවත් පෙහෙවස් සමාදන් වෙනවද බලන්නකෝ. ඒව සඳහා එයාලට විවේකයක් ඉඩක් නැහැ පින්වත්නි. අනේ ඉතින් එයාලට තේරෙන්නේ නැහැ පින්වත්නි. දැන් බලන්නකෝ. දැන් දල වශයෙන් මම මේ සම්මතෙන් දැන් මේ සූත්‍ර මේ කියපු ඉල්ලපු ඉල්ලීමට අදාළ මම මේ අනුශාසනාව කරන්නේ. දැන් බලන්නකෝ පින්වත්නි සමහර කෙනෙකුට මේක තේරෙන්නේ නැහැ. දැන් අපි පින්වත්නි අපි ළඟ සල්ලි ටිකක් එකතු කර රැකරක්ෂා එක දේවල් කරලා part time jobs කරලා තියෙන ඒවා විකුණලා මොනවා හරි කරලා අපි සල්ලි ටිකක් එකතු කරගත්ත කියන්නේ ලොකු මුදලක් එකතු කරගෙන ඉවරලා අපි දැන් ගත්ත වටින ඉඩමක් සහිත ගෙයක් ගත්තා ලොකු මුදලක් එකතු කරගෙන තිබිලා. දැන් එතකොට අර ගේ සහිත ඉඩම ගත්ත කියනකොට අපි අවුරුදු ගානක් තිස්සේ එකතු කරපු මුදල්, කැප කරපු කාලය, කැප කරපු ශ්‍රමය, විශාල කාලයක් ශ්‍රමයක් කැප කරලා එකතු කරගත්ත මුදල් ටික සේරම දැන් කැප කරුවා මොකේද? මේ ඉඩමටයි ගෙටයි. දැන් එතකොට මෙයා සන්තකේ එතරම් ධනයක් නැත. සම්මත ධනයක් මෙයා සන්තකේ නැහැ. ඇයි? තිබිච්ච ටික තමයි දැන් මෙන්න මේ තියෙන්නේ. දැන් මගේ තියෙන වත්කම තමයි මේ ගේ ඉඩමයි. දැන් ඉස්සෙල්ලා නම් වත්කම තිබුණා මුදල් මේ වශයෙන්. දැන් තියෙන්නේ ගේ ඉඩමයි. එතකොට එහෙනම් ඒ තියෙන මුදල් ටික දීලා තමයි මේ ගේ ඉඩම ගත්තේ. එතකොට දැන් එහෙනම් එයා ළඟ මිල මුදල් නැහැ. දැන් එතකොට එයා මොකද්ද කරන්න ඕන? ඔය ගේම පරිහරණය කර ඉන්නද? නැහැ. එහෙම හිටියොත් එයාට ජීවත් වෙන්න බෑ. ජීවත් වෙන්න නම් දෛනික පැවැත්ම පවත්වන්න මිල මුදල් කැප කරන්න වෙනවා. එතකොට එයා දැන් ඒ අතරේ තව දැන් රැකියාවක් කරන්න වෙනවා. දැන් තිබිච්ච ටිකෙන් විශාල මුදලක් තිබුණා. ඒක කැප කරලා මේක ගත්තා. දැන් එතකොට අපිත් ආයෙත් කරන්න වෙනවා. මොකද මේක පවත්වගෙන යන්න. එතකොට ආන්නේ වගේ තමයි පින්නන්නේ දල වශයෙන් සරලව ඔබ හිතන්නකෝ. මනුස්ස ජීවිතයක් ලැබෙනවා කියන්නේ අපි අවුරුදු ගණන් තිස්සේ, භව ගණන් තිස්සේ අනන්ත අප්‍රමාණ සීලාදී ගුණ ආරක්ෂා කරපු වේවයි. අනන්ත අප්‍රමාණ භාවනා කරපු වේවේ පුණ්‍ය කර්ම. අනන්ත අප්‍රමාණාදී සීලා මේ දාන දීපු වේවේ මහා ආනිසංස පින් බලය. ඒ සියලුම පුණ්‍ය ශක්ති, විශාල පුණ්‍ය ශක්ති ප්‍රමාණයක් කැප කරලයි, ෂය කරලයි, වැය කරලයි මේක මේ මිලදීලා ගත්තේ. මේක මිලදීලා ගත්තේ මහා වටින ගෙයක් වගේ තමයි මේක මිලදීලා ගත්තේ. අවුරුදු ගානක භව ගානක කරපු සීලයක, ආරක්ෂා කරපු සීලයක, කරපු භාවනාවක දුන්නු දානවලින් ලබාගත් මහා පුණ්‍ය ශක්තිය මේ එක දවසක් කරපු දේ පුණ්‍ය ශක්තිය නෙවෙයි, බොහෝ කාලයක් කරපු ඒවායි පුණ්‍ය ශක්තිය කැප කරලයි මේක මේ ගත්තේ. එතකොට ඒක තමයි කියන්නේ මේක ගණ්ඩ ලෙහෙසි කෙනෙකුට බෑ. දැන් හදිස්සියේදීවත් යම් විදිහේ ඌනතාවයන් මුදල් අඩුපාඩුවක් තිබුණොත් එතකොට අපිට ගන්න වෙන්නේ ජනෙල් දොරවල් කැඩිච්ච ගෙයක්, වහල තෙමෙන ගෙයක්, අරහෙන් මෙහෙන් ඇලවෙච්ච ගෙයක්. ඒ කියන්නේ මොකද්ද? කන් ඇහෙන්නේ නැති එකෙක්, අංග විකලයෙක්, මන්ද බුද්ධිකයෙක්, බීරෙක් ගොළුවෙක්. ඇයි ඒ වගේ ඇයි Taman සතු තියෙන වත්කම අනුව තමයි අපිට ඒ දේ ගන්න පුළුවන්කම තියෙන්නේ. දැන් ඕගොල්ලොන්ට අපිට පින්වත්නි අංග විකලයෙක්, මන්ද බුද්ධිකයෙක්, උපන් තැන ලෙඩෙක්, ගොළුවෙක්, බීරෙක් නොවි මේ පරිපූර්ණ මනුස්ස ජීවිතය ගන්න නම් ඕගොල්ලෝ හිතන්නකෝ අපි සසරේ කොපමණ සා පින් කරලා ඇද්ද?
එතකොට ඒ කරපු පින් ටික වැය කරලා නම් මේ මනුසත් බව ලැබුණේ අපිට. දැන් එතකොට අපි කරන්න ඕන මොකද්ද? අර අරගෙන ආපු එකේ තියෙන එකේ තුල ඉඳන් සෙල්ලම් කරන එක නෙමෙයි. එහෙනම් එතන ඉඳගෙන තව දුරටත් අපි කුසල් දහම් කරන්න ඕන. අහෝ අවාසනාවක හැටි එන මිනිස්සු පින්නවන්නේ එහෙම ඇවිල්ලා මිලදීලා අරගත්ත මේ මනුස්ස ජීවිතයේ සසරේ භව ගානක් රැස් කරපු සියලු පුණ්‍ය කදම්බයන් ටික වැය කරලා ගත්ත මනුස්ස ජීවිතය අනේ ඒගොල්ලෝ දැන් ගත්තට පස්සේ ඒගොල්ලොන්ට දැන් මේ මනුස්ස ආත්මයට භවයට ආවට පස්සේ අයියෝ පෙහෙවස් සමාදම් වෙන්න 15ක පොයටවත් ඉඩක් නැහැ. සද්ධර්මයක් ශ්‍රවණය කරන්න යාල්ට ඉඩක් නැහැ. සීලයක පිහිටලා කටයුතු කරගන්න ඉඩක් නැහැ. දානයක් දෙන්න වෙලාවක් නැහැ. භාවනාවක නිරත වෙන්න වෙලාවක් නැහැ. ඒ කියන්නේ ඒව වෙලාවක් නැහැ කියන්නේ එයාලා නැවත තව භවයකදී මිලදී ගන්න එයාලට වත්කමක් ඇත්තේ නැහැ. වත්කමක් නැති වෙනවා, හිඟන්නෙක් වෙනවා, දුප්පතෙක් වෙනවා. එන්නේ හිඟන්නේ දුප්පතෙක් පාටපත් වෙනවා. එතකොට පින්වත්නි මෙතෙන්දී අපි මේක ලබා ගත්තේ නැත්තම් මේ ප්‍රයෝජනේ අපි ගත්තේ නැති වුණොත් අපි ඊළඟ භවයට එහෙනම් දන්නවා උපදින්න වෙන්නේ ඒව අහිමි වෙච්ච තැනක. අපිට එහෙනම් ඒ කියන්නේ මනුසාත්ම භාවයකට එන්න හම්බෙන්නේ නෑ. බුදුහාමුදුරුවෝ ඒකයි දේශනා කරන්නේ මනුසත් භවය ලබනවා කියන්නේ මහණෙනි කන කැස් පෑවා වියසිදුරෙන් එළිය බලනවටත් වඩා දුර්ලභයි කියනවා. කොපමණ දුර්ලභද බලනෝ. කන කැස් පෑවා වියසිදුරෙන් එළිය බලනවටත් වඩා දුර්ලභයි. ඇයි මේක ලිහිසි එකක් නෙමෙයි. ඒ දුර්ලභ මනුස්ස භවය අපි ලැබුවා කියනකොටම පින්වත්නි. ඒ දුර්ලභ මනුස්ස භවය අපි ලැබුවා කියනකොට බලන්න කොච්චර ශ්‍රේෂ්ඨද කියලා පින්වත්නි. කොච්චර ශ්‍රේෂ්ඨද කියලා. ඉතින් ඒ නිසා ඕගොල්ලොන්ට පින්වත්නි පින්දහම කරගන්න තියෙනවා නම් දානමාන ආදියක් දෙන්න පුළුවන්කම තියෙනවා නම් ඒ දේ මේ ජීවිතේ මෙතෙන්දිම ඒ දේ කරන්න පින්වත්නි. ඒක මෙතෙන්දිම අපි කරන්න. ඒ වගේම සීලයක පිහිටන්න පුළුවන් අනිවාර්යෙන් සීලයක පිහිටන්න. සද්ධර්මයක් ශ්‍රවණය කරන්න. ඒ කටයුතු නොපිරිහෙලා ඉටු කරන්න. එතකොට ඔබට කරගන්න අවස්ථාවක් නැති වෙලාවක් වෙලා කවුරු හරි කෙනෙක් කියනවා අනේ මම දානයක් දුන්න මහා සංඝරත්නයට. එතකොට ඔබ මොකද්ද කළ යුතු වෙන්නේ? ඒ පින් අනුමෝදන් වෙන්න සාදු සාදු කියලා අනුමෝදන් වෙන්න. අනේ මම පෙහෙවස් සමාදන් වෙන්න ගියා. අපේ ගෙදරට යාළුවෝ ටිකක් එනවා කිව්වා මේ පොය දාට. ඒ වුණාට මම ඒක බැලුවේ නෑ. මම ගියා 15ක පොයට පෙහෙවස් සමාදන් වෙන්න. මම මේ භාවනා වැඩසටහනකට ගියා. මං සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ගියා. මම දැන් මේ සීලයක පිහිටලා මේ ඉන්නේ කියලා. එතකොට පින්නදී එහෙම කියනකොටත් ඔයගොල්ලෝ අනුමෝදන් වෙනවා. අනේ සාදු සාදු කියලා අනුමෝදන් වෙනකොට අපිට මේ පිනක් රැස් වෙනවා. පිනක් රැස් වෙනවා. එතකොට පින්වත්නි එහෙමනම් මේ පුණ්‍ය ශක්ති නිසා තමයි අපි මෙහෙම ඇවිල්ලා තියෙන්නේ. හැබැයි එතකොට ඔබට මේට වඩා දැන් මෙතෙන්ට එන්න අපිට මේ ස්වභාවය අවශ්‍යයි. හැබැයි ජීවිතය කියන එක කොයි වෙලාවෙ දැන් අපිට වැඩියෙන්ම ප්‍රශ්න තියෙන්නේ කොයි මැරෙන වෙලාව අපි දන්නේ නැහැ නෙවෙයි. ඒ නිසා කොයි වෙලාවෙ අපිට මේක දාලා යන්න වෙයිද දන්නේ නැහැනේ පින්වන්නේ. කොයි වෙලාවෙ දාලා යන්න වෙයිද කියලා දන්නේ. දැන් අර අපේ හිටියෙන් මෙහෙ හිටපු අර එක සොයන්නාන්සනමක් මේ ඒත් මම කොළඹ වැඩසටහනකට යන්න හදද්දී උදේ මට ඇවිල්ලා කිව්වා මේ මම දැන් වැඩසටහනට යනදී මට කිව්වා ස්වාමීන් වහන්සේ මගේ පපුව දන්න වගේ කියලා. ගෑස්ට්‍රික් හැදිලා කිව්වා දැන් මම බෙහෙතුත් වාර කීපයක් ගෙනාවා කිව්වා අදත් පපුව දන්න වගේ කියලා. මම එතකොට යා ඉදලත් අරගෙන ආවේ මේ අතු ගන්න අමදින්න නගම. මම ඒ ජාමේ කිව්වා මේ එහෙනම් ගිහිල්ලා බෙහෙත් ටිකක් ගන්න හදිසියෙන් ලෙඩ ඇඳකටවත් වැටුනොත් මෙන්න මේ විදියට හිත පිහිටවන්න කියලා මං කිව්වා මේ එහෙම කියලා මං උපදේශයකුත් දුන්නා. මෙන්න මේ විදියට හිත පිහිටවන්න ලෙඩ ඇඳකට වැටුනොත් ඉතින් මේ ජීවිතේ අපි කාටත් අතාරින වෙනවා. හිතින් අල්ල ගන්න එපා කියලා මේ හිතේ ස්වභාවය දකින්න. හිතේ දැන් ඔයා එක දේවල් බලාපොරොත්තු වෙයි. නමුත් ඒවා අපිට තේරෙන්නේ නැහැ එළියින් අයට. ඒ නිසා හිතේ බැඳීම දකින්න, ගැටීම දකින්න, හිතේ බැඳීම අතහැරලා ගැටීම අතහැරලා නිදහස් හිතක් ඇතුව ඔයා ඉන්න බලන්න කියලා මං කියලා ගියා.
අපි කොළඹට විතර ටිකක් යනකොට ඉතින් කෝල් එකක් ආවා ඒ ස්වාමීන් අපවත් වුණා කියලා. ඉතින් බෙහෙත් ගේන්න කියලා ડોක්ටර් ළඟට ගිහලා ડોක්ටර් මේ නලාවති කියලා මෙහෙම පපුවට බලන අතරෙම තමයි හුස්මට ගිහින් තිබුණේ. ඒ කියන්නේ heart attack එකක් ආවේ. එතකොට බලන්න හැබැයි උන්වහන්සේ හරි වීරියවන්තයි. හරි උත්සාහවන්තයි. හරිම වීරියවන්තයි. එතකොට බලන්න පින්වත්නි දැන් අපි ඒක දකිනකොට අපිට තේරෙන්නේ එයා කරගත්ත ඒ දේ විතරමයිනේ එයා ගෙනිච්චේ. හැබැයි ඉද්දිවත් ඇත්තටම මේ ස්වාමීන් වහන්සේලාත් එක්ක ගැටෙන්නවත් ඉන්න උපාසකායත් එක්ක ගැටෙනවත් ඒ මොකක් අන්න අයිනකට වෙලා තමන්ගේ වැඩේම තමයි නිරන්තරයෙන් සිද්ධ කරගත්තේ. මොකක් හරි එකක් කිව්වත් හරි දෙයක් කිව්වත් අඩුපාඩුවක් කිව්වත් හරි කියලා. එහෙම්ම තමයි හිටියේ. ඉතින් මම මේ උදාහරණයකට ඉතින් කවුද දන්නේ අපි දැන් හෙට එහෙම මැරෙයිද කියලා. ඒක නිසා අන්න කුසල් දහම් රැස් කරන්න, ඒ කියන්නේ පින් රැස් කරන්න වහවහ. හැබැයි ඔබට ඊටත් එහා ගිහිපු බුද්ධියක් තියෙනවා නම් දැන් අපි මනුස්ස ලෝකෙට ආවා, නිරන්තරයෙන් දැන් මේ පුණ්‍ය කර්ම රැස් කරනවා, ඒ කටයුතු සිද්ධ කරනවා. හැබැයි දැන් ඔන්න ඔබට මේ මනුස්ස ලෝකෙට ඇවිත් තියෙන උතුම් බුද්ධ ශාසනයක් තියෙන වෙලාවේ නිසා මේ ආපු වෙලාවේදී දැන් ඔබට කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රයත් ලැබෙන නිසා දැන් සද්ධර්මයක් අහන්න ලැබෙන නිසා අන්න එයාලගෙන් අහන්න ලැබෙනවා මේ පුණ්‍ය කර්ම රැස් කරන්න. හැබැයි මේ සියලු කර්ම සියලු සංස්කාරයන් අවිද්‍යාව හේතු කොටගෙන සකස් වෙන නිසා මේ සංස්කාරයන් හේතු කොටගෙන නැවත මතු භවයන් ඉපදීමට ලක් වෙනවා. මේ උපදින්න දුකම තමයි ඇති වෙන්නේ. එහෙනම් මේ සංසාර ගමන නිමා කරන්න නම් තම චිත්තසංතානයන් තුල සකස් වන්නා වූ සංස්කාරයන් අවිද්‍යාව මූලික කොටගෙන හටගන්නා වූ සංස්කාරයන් තමන් දැකලා ඒ සංස්කාරයන් නිරෝධ කරන්න පුළුවන් නම් මානසිකත්වය තුල ඒක පින්වන්නේ අතින් කරන එකක් නෙමෙයි, කටින් කරන එකක් නෙමෙයි, වෙන පුද පූජාවකින් කරන එකක් නෙමෙයි, බාහිර කෙනෙක් කරන එකක් නෙමෙයි. ඉතින් ඒක කල යුතු වන්නේ ඔබේ සිහියෙන්මයි, ඔබමයි කරන්න ඕන. දැන් ඔබේ හිත තුල මේන්න මෙහෙම දකින දෙයක් හේතු කොටගෙන ඒකට බැඳීමක් ඇති වුණාට පස්සේ ඔන්න අවිද්‍යාව සහගත වුණා. ඒ අවිද්‍යාව සහගත බන්ධනයේ හේතු කොටගෙන චේතනාව මුල් කරගෙන කර්ම හදනකොට ඔබට දකින්න පුළුවන් නම් මේ හදන කර්ම නිසා සසර ඇති වෙනව නේද, දුක ඇති වෙනව නේද. දැන් මේ හදන අවිද්‍යාව හටගත්තේ ඔබේ හිතේ, ඒ හේතු කොටගෙන බැඳීම ඇති උනේ ඔබේ හිතේ. ඒ හේතු කොටගෙන අවිද්‍යාවම හේතු කොටගෙන නොදන්නාකම නිසා ඒක මූලික කොටගෙන දැන් සංස්කාර සකස් කරනවා. ඒ සංස්කාර සකස් කරන්නේත් ඔබේ හිතේ. දැන් අන්න ඔබට සිහිය ඉපදුනොත් මෙන්න මෙහෙම විපර්යාසයක්, මෙන්න මෙහෙම වැඩබිමක් තමයි මේ හිත කියන්නේ. මෙන්න මේ වගේ දේවල් වෙනව නේද මේ හිත තුල. මෙහෙම වෙන විදිහට හිත මෙහෙයුවොත් ඒක අපිට සදාතනික දුකට උරුමයක් වෙනව නේද. එහෙනම් මෙහෙම වුණා කියලා අපිට ඇති සහනයක් නැහැ, සතුටක් නැහැ, දුකක්මයි වෙන්නේ. එහෙනම් එහෙම එකක් වෙන එකට අපි මොකටද මේ හිත මෙහෙවන්නේ කියලා අපි නුවණින් දකිනකොට ආන්නේ අවිද්‍යාව යම් මට්ටමකට ප්‍රහාණය වෙලා අපිට මේ තියෙන ස්වභාවය දකිනකොට ඒ සංස්කාරයන්ගේ නිරෝධය සකස් වෙන්න පුළුවන්. සංස්කාරයන්ගේ නිරෝධය සකස් වෙනකොට පින්නන්නේ විද්‍යාවගේ පහළවීමත් සමග කෙලෙස් දුරුවීමත් සමග ආනේ සංස්කාර නිරෝධයත් සමග පින්නන්නේ අපිට උතුම් ආර්ය මාර්ගය අපේ හිත තුල වැඩෙනවා. ආර්ය මාර්ගය අපේ හිත තුල වැඩෙනවා කියනකොටම පින්වන්නේ අන්න ඒ හේතු කොටගෙන සමුදය ප්‍රහාණය වෙනවා. සමුදය ප්‍රහාණය වෙනකොට ඒ වගේම මාර්ගය වැඩෙනවා. සමුදය ප්‍රහාණය වෙනවා. දැන් සමුදය ප්‍රහාණය වෙනවා, මාර්ගය වැඩෙනවා, ඊට පස්සේ දුකෙන් අත මිදෙනවා, නිරෝධය සාක්ෂාත් වෙනවා. පිළිගන්න මේ සියලු සංසිද්ධීන් වෙන්නේ ඔබේ හිත තුල. එතකොට ඔබේ හිත ඔබට දකින්න පුළුවන් නම්
මේන්න මේ විදිහට මෙහෙව ගන්න පුළුවන් නම් වෙන දේ නිරීක්ෂණය කරන්න පුළුවන් නම් එතකොට පින්නන්නේ හරි නිදහස්ව ඔබට මේ කටයුතු කරගෙන යන්න පුළුවන්. හැබැයි දැන් මේකට අවශ්‍ය වෙන්නේ තමන්ගේ හිත දෙස තමන්ට බලන්න පුළුවන් සිහිය නුවණ විතරයි. අන්න එතකොට පින්වත්නි ඔබ අනන්ත සසරේ කරපු පින්වලට මිලදීලා ගත්ත මේ ගේ මොකද්ද ගේ කියන්නේ මේ මනුස්ස ජීවිතය දැන් ඒ මනුස්ස ජීවිතයේ පින්වත්නි දැන් බුදුමැදුරක් බවට පත් කරගත්තේ ඒ අපි මිලදීලා ගත්ත ගේ බුදුමැදුරක් පන්සලක් බවට පත් කරා ආරණ්‍යයක් බවට පත් කළා. ඒ කියන්නේ ආරණ්‍යයක් බවට පන්සලක් බවට පත් කළා කියන්නේ ආන බුදුන් වැඩ ඉන්න තැනක් බවට පත් කළා. මහා සංඝයා වැඩ ඉන්න තැනක් බවට පත් කළා. එහෙනම් දැන් එතකොට අපිත් අනන්ත සංසාරේ මේ රැස් කරගත්තාලද ඒ පුණ්‍ය ශක්තිය වල හේතු කොටගෙන පුණ්‍ය ශක්තිය වල බලයෙන් ජවයෙන් ඒ ශක්තියෙන් අපි මේ මනුස්ස ජීවිතේ මිලදී ගත්තා. අන්න දැන් මේ මිලදී ගත්ත මනුස්ස ජීවිතය තුල ආන දැන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධයේ පිණිසම ඒ හටගන්නා වූ ලාමක අකුසල ධර්මයන් දැකලා ඒව ප්‍රහාණය වීම පිණිසම සංස්කාරයන්ගේ නිරෝධ වීම පිණිසම ඇල්ම දුරු වීම පිණිසම නොඇල්මට හේතු වීම පිණිසම කෙලෙස් සංසිඳීම පිණිසම මේ හිත මෙහෙවනවා කියලා කියන්නේ පින්වත්නි. එනම් මේ වැඩෙන්නේ ඔබට සංඝ ගුණයි. මේ වැඩෙන්නේ ඔබට බුදුරජාණන් වහන්සේගේ බුද්ධානුස්සතියයි වැඩෙන්නේ සංඝානුස්සතියයි මේ වැඩෙන්නේ ධම්මානුස්සතියයි මේ වැඩෙන්නේ. ඉතින් මේ සියලු ගුණාංගයන් අපි තුල වැඩෙනවා. එහෙනම් දැන් මේ වෙන්නකොට මේ බුදුහාමුදුරෝ දකින වැඩපිළිවෙලයි බුදුන් දකින මාර්ගයයි මේ තියෙන්නේ. ධර්මය දැක්කොත් භාගතුන් වහන්සේ දැක්ක හා සමානයි. එහෙනම් බුදුරජාණන් වහන්සේ දකින වැඩපිළිවෙල. එහෙනම් දැන් මේ අපිට බුදුන් දැන් වැඩ ඉන්නවා. බුදුන් වැඩ ඉන්න මහා සංඝයා වැඩ ඉන්නවා. එහෙනම් එවැනි තැනක් බවට පත් කළොත් ඒක කොච්චර වටිනවද බලන්නකෝ. කොපමණ සහ වටිනවද බලන්නකෝ. කොපමණ වටිනවද කියලා බලන්න. ඉතින් අන්න එහෙනම් දැන් මේ ලැබුණු මනුස්ස ජීවිතය තුලින් ඔබට ඒ වගේ කුසල ධර්ම නිර්මාණය කරගන්න පුළුවන් කුසල් දහම් උපදවා ගන්න පුළුවන් විදිහට මනස මෙහෙවන්න පුළුවන් නම් පින්වත්නි ඔබ කොපමණ ශ්‍රේෂ්ඨ වෙයිද. එතකොට ඔබ අනන්ත සසරේ රැස් කරපු පින්වල මූලිකත්වයේ තුල ඒ පිනත් උපයෝගී කර ගනිමින් මෙන්න දැන් සංසාර විමුක්තිය සාක්ෂාත් කරන සසර දුකෙන් අත මිදෙන නැවත නූපදින්න හේතු වෙන මානසිකත්වයේ හිත තුල සකස් වෙනවා. එතකොට නැවත නූපදින්න හේතු වෙන මානසිකත්වයේ හිත තුල සකස් වෙනකොට පින්වත්නි අපිට තවත් දෙයක් ඇත්තේ නැහැ. මේක තමයි අපිට කරන්න තියෙන්නේ. ඉතින් අපි සැනසීමෙන් ඉන්නවා. සැනසීමෙන් නිදහස්ව ඉන්නවා. එතකොට එන මේ ධර්මය අපිට අවශ්‍ය. පින්නනේ මේ ධර්මය අපිට අවශ්‍ය නිදහස් වෙන්න. ධර්මය අපිට අවශ්‍ය මොකටද? නිදහස් වෙන්න. නිදහස් වෙන්නේ අපි වෙන මොකකින් වන්නේ? තමන්ගේ මේ හිත තුල සකස් වෙලා එන මේ ක්ලේශ ධර්මයන්ගෙන් නිදහස් වෙන්න. නිදහස් වෙලා අපිට සැනසීමෙන්ද මේ දැන් කෙනෙකුට මෙන්න කෙලෙස් දුරු කරනවා. මේ ආශ්‍රවයන් ප්‍රහාණය කරනවා. මේ සමුදය ප්‍රහාණය කරනවා. නිරෝධය සාක්ෂාත් කරලා එයාට මේ මනුස්ස ලෝකයේම මනුස්ස ජීවිතය තුළම එයාට ඒ ආවුස ටික ඉවර වෙනකන් අපිට ඉන්න පුළුවන්කම තියෙනවා පින්වත්නි. ඉතින් ඒ කාලය තුල අපි ඉන්නේ බොහෝම සැනසීමෙන්. ඇයි අපිට බැඳීමක් ගැටීමක් අපි සතුව නැති නිසා. එහෙනම් දැන් බලන්නකෝ ඕගොල්ලෝ අනන්ත සසරේ රැස් කරපු පින් නිසා මෙහෙ ආවා. මෙහෙ කියන්නේ කොහෙද? කිතුල් කොටේද? නෑ, මනුස්ස ලෝකෙට ආවා. මනුස්සාත්ම භාවයක් ලැබුවා. දැන් එතකොට ඒ ලැබපු මනුස්සාත්ම භාවය තුලින් මෙන්න කුසල් දහම් රැස් කරනවා. ඒ කියන්නේ කුසල් දහම් කියන්නේ පින්වලටත් එහා ගිහිලා කුසල් රැස් කරනවා. ඒ කියන්නේ පින්වත්නි මාර්ගයේ වඩනවා.
බුදුරජාණන් වහන්සේ දකින්න පුළුවන් හැකියාව දියුණු කරනවා. එතකොට එහෙම දියුණු කරන්න පින්වත්නි සසරේ උපදින භාවය තමයි මේ දැන් අපි ප්‍රහාණය කරන්නේ. සසරේ උපදින භවය තමයි ප්‍රහාණය. ඇයි පින්වත්නි දැන් අපි ඒ කර්ම රැස් කර මේ මනුස්ස ජීවිතය ගත්ත මේ භවයේදී මේ භවයේදීත් අපි ඒ කර්ම රැස් කරලා ආයිත් ඊළඟ භවයට මනුස්ස ජීවිතය ගත්තත් අනේ ඒ දුකයිනේ අනේ පින්වත්නි. දැන් අපි කිව්වට පින්වත්නි ඔබ සාමාන්‍ය බලනකො අනේ වයෝ වෘද්ධ වෙලා එක්තැන් වෙලා ඉන්න ලෙඩෙක් දෙස ගිහින් බලන්නකෝ එයාලා කාට කියන්නද අනේ අර හිත ඇතුලේ කොපමණ අඳෝනා යන වැද්ද පින්වත්නි ඇඳක් උඩට වෙලා එක තැනට වෙලා ඉන්නකොට කොච්චර ඇවිදපු මිනිස්සුන්ද කොපමණ කාපු මිනිස්සුන්ද කොපමණ කතා කරපු මිනිස්සුන්ද කොපමණ සතුටෙන් සම්මත ලෝකේ සතුටෙන් විවිධ විදියට උඩ පැන හිටපු අයද දැන් එක තැනක ඉන්නකොට එතකොට එයාලා මේ හිතේ තියෙන ස්වභාවය අවබෝධ කරගෙන නැත්නම් හිතේ තියෙන ස්වභාවය දැකලා නැත්නම් එතකොට එයාලගේ හිත කොපමණ පටලවෙනවද කොපමණ ගැටෙනවද එතකොට ඒගොල්ලෝ කොපමණ අඳෝනාවක දුකක දනේ පින්වන්දි නොකිව්වට ඉන්නේ කොපමණ අඳෝනාවක දුකකද එතකොට ඔබටත් ඒක වෙනකන්ද ඔබ ඉන්නේ ඊට මෙහාදි ටිකක් තව ඩිංගක් උත්සාහ දරන්න වීරියවන්ත කරන්න පුළුවන් කමක් තිබුණොත් කොපමණ ශ්‍රේෂ්ඨද කියලා බලන්නකෝ පින්වන්දි කොපමණ ශ්‍රේෂ්ඨද කියලා බලන්නකෝ ඒ නිසා බලන්න පින්වත්නි ඒ කියන්නේ මේ ලැබුණු අවස්ථාව මම කියන්නේ ඔබට අතහරින්න එපා කියන්නේ අර නිකන් ජීවිතේ වඳභාවයේ බවට පත් කරගන්න එපා මේක විපුලභාවයට පත් කරගන්න ඵලදායී ස්වභාවයකට පත් කරගන්න එතකොට පින්වත්නි මේ ඵලදායී ස්වභාවයට පත් කරගන්න නම් කල්යාණ මිත්‍ර ආශ්‍රයත් සහිතවම මේ ධර්මයේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරලා ඒ ධර්මය තමන් තුළින් දකින වැඩපිළිවෙල යම් ප්‍රමාණයකට හරිවත් ප්‍රායෝගික කරගන්න පුළුවන්කමක් ලැබුණොත් පින්වත්නි අපිට මේ ජීවිතේ සැනසීමක් ලබන්න පුළුවන් මේ ජීවිතෙන් සැනසීමක් ලබන්න බැරි නැහැ අපිට තියෙන්නේ අර ඉතින් මේක ප්‍රායෝගික කරන්න හිතෙන්නේ නැහනේ දැන් ප්‍රායෝගික කරන ධර්මයක් කිව්වත් ඒක වැඩි අහන්න හිතෙන්නේ නැහැ පින්නත් ඒක අපේ සමාජයට මොන අකුසල කර්මයක්ද මන් දන්නෙත් නැහැ දැන් කවුරු හරි කෙනෙක් දැන් අපි හිතමු කෙනෙක් දැන් ආව කියලා දැන් මේ දැන් ඔබ වහන්සේලා දැන් පැවිදිලා ආව කියන්නකෝ දැන් ඔබට පැවිදි වෙලා ආවත් මේ ජීවිතේ දැන් ඔබට හිතෙන්නේ අනේ පින්වත්නි කොහොම කිරුවත් දැන් හිතෙන්නේ ආවට පස්සේ මේ දැන් පැවිදි වෙන්න එන්නේ නිදහස් වෙන්න හිතාගෙන ආවට පස්සේ එක්ක සමහරට මිනිසුන්ට අහු වෙනවා දාරුක්ඛන්දෝප සූත්‍රයේ වගේ මිනිසුන්ට අහු වෙනවා එහෙම නැත්තම් ඕන්න දැන් හිතෙනවා මිනිසුන්ට මේ දැන් බණ කියන්නේ නැත්තම් ප්‍රසිද්ධ වෙන්නේ නැත්තම් අනිත් අයට වඩා ප්‍රසිද්ධ වෙන්නේ නැත්තම් දැන් එතකොට පින්වත්නි බලනකොට ඒක දැන් පුදුම මේ දෙයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ දැන් පැවිදි බිමට ඇවිල්ලා ධර්මය දේශනා කරන්න යනවා ප්‍රසිද්ධ වීම අරමුණු කරගෙන. ප්‍රසිද්ධ වෙන්න හිතාගෙන. ඉතින් ප්‍රසිද්ධ වෙන්න හිතාගෙන ප්‍රසිද්ධ වීම අරමුණු කරගෙන එහෙම දෙයක් කරනවා කියනකොට එතෙන්දී දැන් අපි දන්නේම නැතුව එතකොට අපි අහුවෙන්නේ කාටද මේ? මාරයාට අහුවෙන්නේ. මාරයට අහුවෙන්නේ පින්වත්නි. ඒකයි තියෙන්නේ. ඒ නිසා මේ ලැබිච්ච වෙලාව බොහොම දුර්ලභ අවස්ථාවක් පින්වත්නි. අපිට කොතනකින්වත් ගැලවෙන්න අවස්ථාවක් හම්බෙන්නේ නැහැ. ඒ නිසා අපි දකින්න හැමතිස්සෙම මේ මනුස්ස ජීවිතයේ ආදීනවේ දකින්න. ඒ වගේම මේකෙන් කරගන්න පුළුවන් දේ දකින්න. ඒ වගේම මේක මහ වටින දෙයක් විදිහට දකින්න. හැබැයි ආදීනව ගොඩකුත් තියෙනවා. මහා වටින මනුස්ස ජීවිතයකයි මේකෙන් තමයි අපිට මේ කුසල් දහම් ටික උපදවා ගන්න පුළුවන්කම තියෙන්නේ පින්නන්නේ. නිසා ඒ වෙලාවේ අපි මේක අත නොහැර අපි ඒ කටයුත්ත සිද්ධ කරගන්න
ඕනේ. ඒ නිසා කවුරුත් උත්සාහ දරන පින්වත්නි මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ මේ හුස්ම ටික ඊටාම අල්ප වූ ස්වල්ප වූ මේ මනුස්ස ජීවිතය ඉවර වෙන්න කලින් මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් යම් ප්‍රමාණයකට හෝ දැකගෙන ඒ සංසාර දුකෙන් අත මිදෙන මාර්ගයට පිවිසෙන්න ශක්තිය ධෛර්යවත් ලැබේවා කියලා සාදු. මෙම උතුම් ධර්ම දේශනාව ප්‍රඥා නාලිකාව තුලින් ප්‍රචාරය කිරීම සඳහා දායකත්වයක් දරන්නේ මීට වසර 23කට පෙර පරලෝව සැපත් පී ලයනල් අල්විස් මහතාගේ භාර්යාව සහ දරුවන් විසින් අරමුණ වී තියෙන්නේ මේ උතුම් ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ මහා කුසලය පී ලයනල් අල්විස් මහතාට අනුමෝදන් වේවා. එමෙන්ම පරලෝව සැපත් වන්නට යෙදුණු පී ජයන්ත අල්විස් මහතා ජී ලිසිල්ඩා අල්විස් මහත්මිය ජී මැටිල්ඩා අල්විස් මහත්මිය ඇතුළු පරලොව සැපත් සියලුම ඥාතීන්ට මෙම කුසල් අනුමෝදන්ව භව ගමන සපවත් වී ඉක්මන් භවයකදීම නිර්වාණ මාර්ගයේ පූර්ණය පිණිසම මේ පින් හේතු වාසනා වේවා යන අදහසින් යුක්තවයි. ගෞරවනීය දේශකයන්න් වහන්සේටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. පතන්නා වූ බෝධිකින් උතුම් නිර්වාණය සාක්ෂාත් කර ගනිත්වා යන අදහසිනුත් සියලු ලෝකවාසීන්ට චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සසර දුක් කෙලවර කොට අමා මහ නිවනින් සැනසීම පිණිසම මේ පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා කියන අදහසින් යුක්තව තමයි මේක දායකත්වය දරන්නේ. එහෙමනම් මේ දායකත්වය දරන පී ලයනල් අල්විස් මහතාගේ භාර්යාව සහ දරුවන් නමින් මිය පරලොව යන්ට යෙදුණු සියලුම ඥාති වර්ගයාටත් මේ සද්ධර්මයේ ශ්‍රවණය කළා වූ ඔබ අප හැමදෙනාම නමින් මේ පරලොව යන්ට යෙදුණා වූ සියලු ඥාති වර්ගයාටත් මේ සියලු දිව්‍ය සමූහයාත් මේ කුසල ශක්ති අනුමෝදන් වීමෙන් සුවපත් වේවා කියලා. ඒ වගේම පින්වත්නි මේ සම්බන්ධ වුණ ඔබ අප හැම දිනාටම මේ මනුස්ස ජීවිතය තුළදීම උතුම් බුද්ධ ශාසනය තුළදීම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන සංසාර විමුක්තිය සාක්ෂාත් කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා සාදු. හොඳයි තෙරුවන් සරණයි. ද්වේෂක්ඛයෝ නිබ්බානං